Okay. So light is the most difficult science we have to master. But some of people think that this is the most easiest. මොනවද මේ reflection වල අමාරු දේවල් කියලා. හරි? දැන් උදාහරණයක් විදියට ගත්තාම from ancient time. Light is the main source used for what you called supernatural powers. ඒ කියන්නේ ස්වභාවයේ ඉක්ම වූ විද්‍යාව. අපි කියන්නේ අදිමානසික හැකියාවන් වලට පවා පාවිච්චි කරලා තියෙන ලයිට්. හැබැයි කෙනෙකුට මේක රැස් දෙක තියෙන නිසා මොනවා හරි දෙයක් දකිනවා. මේ ආලෝකය කියන එක සරල දෙයක්. මම උදාහරණයක් කියන්නම්. දැන් පුතා මේක ඇත්තටම මම මේ අර පොය දවසේ කියන්න බලාපොරොත්තු වෙච්ච දෙයක්. මම මේ ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් කරන්නේ. ෆිල්ටර් කරන එක කරන්නේ. මොකද දැනටමත් 4 දෙනෙක් සෙෂන් එකෙන් ගිහිල්ලා තියෙනවා. මේ දැන් තව එක්කෙනෙක් ගියා. දැන් මේ එලෝන් එක තමයි කරන්නේ. ඔයාලට මතක නම් සමහර අය එන්න ඇති. ගිය අවුරුද්දේ සෙෂන් එකකට 90ක් ආපුවාම 90ට වඩා ආපුවාම ඕකේ ඉන්නවා පිස්සෝ. ඒ කියන්නේ අර ඉගෙන ගන්න අය නෙමෙයි. මේකේ ෆන් ගන්න ආපු අය ඉන්නවා. ඒකට අපි ගෲප් වල බොහොම අමාරුවෙන් අපි හොඳ අය බේර ගන්න මේකේ 250 ඉක්මවපුවාම WhatsApp වල තාමත් මම හිතන්නේ 100ට වඩා ඉන්නවා groups වල. මම ඒ group එකකට message එකක්වත් දාන්නේ. 250 ඉක්මවපුවාම දැන් මේක ඇතුලේ හොඳ ළමයින්ට එන්න අවස්ථාවක් නැහැනේ. අපි මොකද කරන්නේ? අපි දානවා බෞද්ධ දෙයක්, ගාතාවක්, හාමුදුරුවෝ කෙනෙක්ගේ වීඩියෝ එකක්. නැත්තම් මොනවා හරි ආගමික රිලිජියස් දෙයක් දානවා. දානකොට ඔය අර හොඳ දෙයට අකමැති පිරිස ඉන්නේ. මෝඩයෝ. හරි? කාලේ කාදමන පිරිස. කෙටි වචනෙකුත් තියෙනවා තනි වචන. මොකද කාලකන්ණි ඉන්නේ. කාලකන්ණි හරි. ටයිම් මීටර්ස්ලා. ඒගොල්ලෝ මෙතනින් යනවා. දැන් මේ කරන්නෙත් මම මේ වගේ වැඩක්. පුතා මේ ලයිට් නැත්තම් ඔප්ටික්ස් කියන එක ඉස්සර කාලයන් තිබ්බ අමාරුම සයන්ස් එක. මේක මාස්ටර් කරන්න හරිම අමාරුයි. The thing behind that is it is very light particles. It contains very light particles. Light ne? Lightest particle. A particles like proton කියලා කියනවා. We call that particle protons. හරි? particle වලට proton කියලා කියනවා. proton නෙමෙයි. That's not proton. It's proton. පුතා මේ අපිට මේ විශ්වය ජය ගන්න තියෙනවා ක්‍රම දෙකක්. We have two methods to master the science in this universe. මේ විශ්වයේ තියෙන සත්‍ය, විශ්වයේ තියෙන powers, universal powers master කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ශරීරයට සීමා වෙලා හිටියට අපිට ඕනනම් පුළුවන් සිරුරෙන් ඉවතට ගිහිල්ලා මේ තියෙන සියලුම පවර්ස් භාවිතා කරන්න. උදාහරණයක් විදිහට දැන් මම අතේ තියෙනවා මේ මාක පෙන් එකක්. මට මගේ මේ ශරීරයේ යම් හුරු කරලා ප්‍රැක්ටිස් කරපු පොඩි කාලේ ඉඳන් ප්‍රැක්ටිස් කරපු අභ්‍යාසය නිසා මට මේ මූවමන්ට්ස් කරන්න පුළුවන්. නමුත් මට ඕන හැම එකම කරන්න බෑ. කවදාවත් පුළුවන්ද මේ ෆිසිකල් ඔබ්ජෙක්ට් එක මට මගේ බලය පතුරවන්න යට? Can I move this without touching it? හැබැයි එහෙම කරන්න පුළුවන් සයන්ස් එකක් තියෙනවා. මේ විදිහට meditation වර්ග තියෙනවා. mind concentration meditations, this worldish ලෞකික ලෝකේ තියෙන දේවල් මාස්ටර් කරන්න කීයක් තියෙනවද? 10 meditations. මේවට කියන්නේ සමත භාවන. සමතය. good mind concentration, mindfulness, mind concentration. සිත එකඟ කරලා. So you know this light is dispersed light. අපිට තියෙන විසිරි ආලෝකය. So parallel light beam
is not with much power because it has been dispersed. So if we can contract, we can concentrate that into a single point of light by using this refraction by convex lens in the focus. Even we can burn something. යමක් පුලුස්සලා දමන්න උනත් පුළුවන්. So you have practiced that since childhood. කුඩා කාලයේ සිට මේ වැඩේ කරලා තියෙන යාළුවගේ අතක් හරි කොහේ හරි තැනක් දැනෙන තැනක් පුච්චලා තියෙනවා. හරි? පොඩි කාලේ යාළුවෙක් මෝඩයා කරලා තියෙනවා. ලෙන්ස් එකක් අරගෙන අවුවට එක්කන් කියලා මේ ඉන්නකො ලස්සනයි අනේ ලස්සනයි කියලා කරලා තියෙනවා. කරපු නැති කෙනෙක් නෑ. ඔයාලටත් ඒක වෙලා ඇති. So mind is like that. අපේ මේ විසිරිච්ච සිතුවිලි එකතු කරලා concentrate සමතේට පත් කරන්න පුළුවන් නම්, so our mental power is very high. We can master the universal science. මේ අපි මේ ඉගෙන ගන්න මේ මෙව මොනවද? ඇති දෙයක් නෑ. මේක චූටි කුඩත් තේරෙනවා. මට පහවසක ළමයිට එකක් ගෙනලා දෙන්න. මම මේ light refraction reflection මේ තියෙන ඔක්කොම lesson ටික කරලා දෙන්න. හොඳට ඉගෙන ගන්නවා. ඔළුවේ වල්පල් දේවලුත් නැහැනේ. තේරුණා නේද? හරි? එතකොට මේ සමත කියන කොටස මේ භාවනා වර්ගයක්. දැන් අපි වුණත් මේක දන්න මිනිස්සු නිතරම ඉන්නේ සමතේ තමයි. සමතේ. එතකොට මේකේ වර්ග තියෙනවා 10ක්. මේවට කියනවා hina වෙන්න නම් එපා මේකට. හරි? hina වෙන්න මේපා. hina වුණොත් ඉවරයි. ජීවිතේට මේකෙන් කිසිම ඵලයක් ලබා ගන්න බෑ. ඒවට කියනවා පුතා දස කසින භාවනා. දස කසින. හරි? කෙනෙකුට මේ හරහා මම උදාහරණයක් කියන්න. මේකේ තියෙන වර්ණ කසිනය. මේ ලෝකෙත් තියෙන සියලුම දේවල් එකම වර්ණයකින් දකින්න පුළුවන්. දැන් අපි විභාගයට යද්දී ළමයිට ප්‍රැක්ටිස් කරනවා සාමාන්‍යයෙන් හෝල් ක්ලාසස් වල පීත කසිනය. පීත. මොකද්ද පුතා පීත කියන්නේ? What's the color of පීත? Yellow. Yellow කියන වර්ණය විතරක් අපි මාස්ටර් කරනවා. ඒක කරන්නේ කහපාට වර්ණ ගන්නපු සර්කල් එකක් අඳිනවා half sheet එක. හරි? uniform yellow color. ඒක දිහා බලාගෙන ඉන්න කියලා මෙඩිටේෂන් එකක් කරනවා පීත කසිනේ. ටික වෙලාවක් යද්දී අර කහපාට රවුම කහපාට වර්ණයක් නේ පුතා. මේ කහපාට ගාපු මේ රවුම වටේට fluorescent light එකක් පේන්න පටන් ගන්නවා. fluorescent. ඒක එළිය ආලෝකයක්. fluorescent light එක. සාමාන්‍ය විනාඩි 10ක් බලන් ඉද්දි වෙනවා ඕක. කරලා බලන්න. හරි? fluorescent light එකක්. That's a light, not a color. Okay? This instance, completely yellow color disappears. කහපාට රවුම නැතු යනවා. මුළු ෂීට් එකම ලා කහපාටින් පේනවා විතරක් නෙමෙයි. අවට දේවලුත් කහපාට වර්ණයෙන් පේන්න පටන් ගන්නවා. Okay. So this kind of මේ වෙලාවේදී හිතට අපි කියනවා that's a kind of mental position. මානසික මට්ටම්. දැන් ඔයාලගේ සාමාන්‍ය ජීවත් වෙනකොට මානසික මට්ටම 0 බිඳුවයි කියලා කියන්නේ 0. So that is moving here and there because of different aims. Okay, ඔයගොල්ලන්ගේ හිතට එන එක එක අරමුණු. මේ වෙලාවේ කෑමක් මතක් වෙනවා. ඒක ගැන හිතනවා. හරි, ඒක දිගේ හිතාගෙන යනවා ඉතින්. හරි. තව දේවල් මතක් වෙනවා. ඔය වයසට ඒව දිගෙත් හිතාගෙන යනවා. නතර වෙන්නේ වෙන තැනක. So that's the normal behavior of the mind. So this is actually not the ground state. That's a normal state of the mind. So it contains level. Make it තියෙනවා පුතා level. Mental level. Different levels of the mentality. So one achieved this position. මේ 10න් මේ පීත yellow කියන meditation එකට ආවහම
yellow වර්ණය නොපෙනෙන මෙන්න මේ අවස්ථාවට අපි කියනවා first ධ්‍යාන ප්‍රථම ධ්‍යාන. එතකොට මේක මොන වගේද කියලා මට ඔයාලට පෙන්වන්න බෑනේ. මම උදාහරණ කීපයක් කියන්න මේ දැනෙන විදිය. මේක හරියට ගිනි කාස්ට්ක අවුවේ මිනිස්සෙක් ඇවිදගෙන ඇවිල්ලා බොහොම අමාරුවෙන් ඇවිදගෙන ඇවිල්ලා ගහක් යටකට ආපුවම හෙවණකට ආපුවම එනවා නේද සනීපයක්. ඒක නෙමෙයි. ඒ වගේ කියන්න පුළුවන්. another thing ඔයගොල්ලෝ ලොකු බරක් ඔසවගෙන ගිහිල්ලා ජලාශයකට බැහැලා ඉන්නවා. වැවකට කියමු. වැවට බැහැලා ඉන්නවා. බැහැලා ඉතින් ඔයාලගේ බොඩි එකේ ශරීරයේ බරක් දැනෙන්නේ නැති ෆ්ලෝටින් ගතියක් එනවා නේද? ඊට සමාන. මෙතනදී ඔය වේදනා හුඟක් යටපත් වෙනවා. පළවෙනි ධ්‍යානය. ඇත්තටම මේක පාවිච්චි කරන ළමයින්ට මෙන්ටල් පවර් එක වැඩි කරලා හොඳ ටාගට් එකක් දෙන්න O level exam එකට. අනිවාර්යෙන් මේක කරපු අය අර මැජික් අරිස්ට් ගැහුවා වගේ මම දැකලා තියෙනවා හොඳට perform කරනවා. හරි? නොහිතූ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මේකේ වටිනාකම තමයි මේකේ වටිනාකම. හරි? කවුරු හරි කෙනෙක් මෙන්න මේ mental position එකේ ඉන්නද්දි මැරෙනවා. මොනවා හරි වෙලා මිය යනවා කියමුකෝ. කොහෙද ඉපදෙන්නේ? කොහෙද ඉපදෙන්නේ? ඒ සැහැල්ලු බවට අදාළ ඒ මානසික සැහැල්ලු බවට අදාළ මේ අපේ යුනිවර්ස් එකේ මේ බිඳුව කියන්නේ අපි කිව්වේ මනුෂ්‍ය තලයේනේ earth උඩට යන්න තියෙන්නේ mental position එකට අදාළ ලෝක 31st අපායි නම් ගන්න කවුන්ට් කරන්නේ 0 1 2 3 4 and up to here 31st මෙතන පළවෙනි ධ්‍යානයට අදාළ හෙවන් එකක් තියෙනවා. හෙවන් කියන්න බෑ ඒක බ්‍රහ්ම ලෝක. අන්න එතන තමයි ඉපදෙන්නේ. ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක කියලා කියනවා. එතන තමයි කෙනෙක් ඉපදෙන්නේ. Okay? So that's the position of the mentality and associated heaven. දැන් මේක දැකපු කෙනා ජීවිතේ එක් අවස්ථාවක හෝ එක් ධ්‍යාන ඵලයක් හෝ ලැබපු පුද්ගලයා එකෙන්ම විශ්වාස කරනවා මොනවද? නැවත ඉපදිනවා කියන එක. ඒ විතරක් නෙමෙයි. එයාගේ සිතනේ මේ දිව්‍ය තලයට අරගෙන යන්නේ. බ්‍රහ්ම තලයට අරගෙන යන්නේ. මේ ධ්‍යානයේ ඉන්න පුජ්‍යලාගේ හිත කාගේ හිතක්ද? Whose mentality is that? කාගේ මයින්ඩ් එකද එයාට තියෙන්නේ? බ්‍රහ්මයෙකුගේ සිත. කාගේ හිතද පුතේ තියෙන්නේ? බ්‍රහ්මයෙකුගේ හිත තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේ ධ්‍යානින් පුජ්‍යලීක් දෙවියෙකුට සමානයි. ඉතින් දෙවි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? What happens? දෙවි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? දැන් අපි මෙහෙම ගමුකෝ. උදේ ගෙදරින් යනකොට අම්මට වැඳලා ගියොත් නැත්නම් අම්මට අතේ තියෙන මුදලක් දීලා ගියොත්. ඔකලා බලන්න. හරි? තමන් අමාරුවෙන් ගත කරපු මුදල් ටිකක් හරි අම්මගේ අතට දෙන්න. රාත්‍රියේ ගෙදර එනකොට ඔයගොල්ලෝ එන්නේ පර්ස් එක පුරවගෙන. So I have experienced that. මේක තමයි ඇත්ත. ඒ අම්මා මිනිස්සෙක්. හරි? එයාගේ ප්‍රාර්ථනය ඔයගොල්ලෝ උදේට මුදලක් දෙනකොට හරි වඳිනකොට හරි බොහෝම නිර්මල වූ ප්‍රාර්ථනයක් තමයි අම්මා තාත්තා කරන්නේ. ඔයාලගෙන උපේක්ඛාවක් නෙතින්නේ ඒගොල්ලන්ට. මේක මට වැඩිය සල්ලි හොයාගත්තොත් එහෙම කියලා ඉරිසියාවක් තියනවද අම්මට? නෑ. දිනුන වෙන උපේක්ෂාව. යා ප්‍රාර්ථනා කරන්නේම දරුවෝ දිනු වෙන්න කියලා. ඒක යාට ඉරිසියාවක් ඒ බාධාවක් නෑ. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි? ඒක වෙනවා, ඉෂ්ට වෙනවා. ඒක වෙන්නේ නැත්නම් දෙන්නගෙම පෙර කර්මයක්. හරි? එතකොට මේ අවස්ථාවට පත්විච්ච පුද්ගලයෙක් කරන ප්‍රාර්ථනය අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. තමන්ට කරගන්න එක වගේම අනිත් අයට කරන එකත් හරිනවා. ඉතින් මම කරන්නේ පන්තියේ ඉන්න ළමයිව මෙතෙන්ටපත් කරලා දෙවිවරු කරලා ඒගොල්ලන්ටම ප්‍රාර්ථනා කරව ගන්නවා. දැන් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේක ඉෂ්ට වෙන්න ඕන.
සමහර ළමයි නටපු පිස්සු කෙලපු පිස්සුවේ හැටියට S එකක්වත් එන්න බෑ. එපා කියලා ගහලා එළවන මට්ටමෙන් ටිකක් ඉන්නවනේ ගුටි කකා ආයෙත් පන්තින. හරි හිතවත් ඉතින් පහු. කරන්න දෙයක් නැහැ. කේන්ති ගස්සනවා හැමදාම ඇවිල්ලා. සමහර ගුරුවරයා කියන්නේ අර නයා වගේ තමයි පෙනේ පුප්පන්න ඕන තැන්වල සිල් ගත්ත නායක වගේනේ ගුරුවරයා. හරි. ගුරුවරයාට කේන්ති ගියොත් ඉවරයි. ඉන්නේ ඉගෙනගෙනත් ඉවරයි සමහරවිට විෂයත් එපා වෙනවා. හරි. ඉතින් මේ ඒගොල්ලන්ට පවා මෙන්න මේ විෂය වෙනවා. කරපු පින් දහම් අනුව. හැබැයි කෙනෙක් කරන්නේ බොරු කියන එක නම් සත්තු මරණ එක නම් හැම වෙලේම කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ. ඇඟේ කූඹියක් හරි වැහුවනම් පොඩි කරලා දාන මට්ටමේ අය නම් ඉන්නේ. ඒගොල්ලන්ට මේ කොච්චර මේකට try කළත් පුතා මේ කොටසට එන්න බෑ. හරි? දැන් මේ අපි කතා කළේ worldish ලෞකික දේවල්. මරුණන් පස්සේ මේට අදාළ තැනක ඉපදුනොත් මිසක් නැත්තම් මේක අරගෙන ඊළඟ ආත්මෙට යන්නේ නැහැ. ඒකින්ද කියනවා මේ භාවනා ධ්‍යාන මේව ඔක්කොම අනිච්චයි කියලා. අපිට ඕන විදිහට පවත්ත ගන්න බෑ. උඩින් යන තාපසෙක් පවිතු සිතුවිල්ලක් හින්දා මැරිලා ඔය සාමාන්‍ය මිනිස්සෙක් කියලා ඉපදුනොත් එහෙම එයාට ඒ හැකියාව ආයෙන්නේ නැහැ. එතකොට අපි යන්නේ වෙනම පැත්තකට. හරි? ඒවට කියනවා විදර්ශනාව කියලා. විදර්ශනාව මෙතනින් එන ධ්‍යාන යන්නේ ලෝකයේ තියෙන දේවල් මාස්ටර් කරන්න. මේකෙන් අමාරුම කසිනේ තමයි පුතා මොකද්ද? ආලෝක කසිනේ. අමාරු නෙමෙයි මේක. අපේ පාඩම ආලෝකයනේ. මේ අමාරු නෙමෙයි. මේ විද්‍යාව ගැඹුරුයි. මේකෙන් කරන්න පුළුවන් දේවල් අතිමහත්. හරි? අපිට හොඳ කමියුනිකේෂන් එක fastest communication වේගවත් දත්ත සම්ප්‍රේෂණයක් කරන්න අදටත් වැදගත් වෙලා තියෙන්නේ මොනවද? fiber optics ආලෝකය තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඉස්සර කාලේ වුණත් බුදුහාමුදුරන්ගේ කාලේ වුණත් පාවිච්චි කරලා තියෙන්නේ ආලෝකය. even Jesus Christ ආලෝකය light has been used. So this is a kind of power that can be mastered. But difficult සරලව ගන්න බෑ. ඉතින් අපි මේ ඉගෙන ගන්න මේ සාමාන්‍ය ලෞකික භෞතිකව තියෙන physical behavior of light, reflection, refraction also sometimes complicated. It makes miracles. අපි අද refraction වල භාවිත ටිකක් ඉගෙන ගන්නවා. It makes illusions. මායාවන් පෙන්වන අවස්ථා තියෙනවා. Mirage. So the pencil put into glass of water appeared to be broken. මේ භාජනයකට වතුර ග්ලාස් වෑයකට දාපු පැන්සලක් කැඩිලා වගේ පේනවා. Appeared to be broken. So this is very difficult to understand by a normal person. So that's why we are learning this contemplatively. අපි ගැඹුරින් මේක ඉගෙන ගන්න. මේ කතා කරලා ඉවර කරන්න හරි අමාරුයි. හරි? මේ ධ්‍යාන විෂය ගැන අචින්ත්‍යයි. සීමාවක් නැහැ නේ. මේ අර බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ විෂය අචින්ත්‍යයි. එහෙම කියනවනේ දැන් අචින්තියේසු පසන්නානම් විපාකං හෝති අචින්තියා. ඒ කියන්නේ හිතාගන්න බැරි අචින්ත්‍ය චින්තා කියලානේ සිතනවා. කෙනෙක් ගැන පසසනකොට ප්‍රශංසා කරනකොට ඒක විපාකයක් ඒ කියන්නේ නොගිනිය හැකි තරම් ඉතා විස නොගිනිය හැකි තරම් නෙමෙයි. ඒකට අපි කියන්නේ සිතා ගන්න බැරි තරම් අනන්තයි infinity. So this is also that kind of a subject. මේක theory part එක නම් කියලා දෙන්න හරි ලේසි. Practical part is infinite and achievements ලැබෙන දේවල් that's also infinite. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන විදිය මම මේක උදාහරණයක් ගත්ත මේක හරියටම පැහැදිලි වුණේ නැහැ. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ ආලෝක කසිනේ මං විනාඩියක් කරගෙන ඒක පැහැදිලි කරලා
පාඩමට ප්‍රවිෂ්ඨ වෙනවා. හරි. මේක කරන්න ඔයගොල්ලෝ හෙට ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. ඔය පාඩම් කරන්න බෑස හිත එහෙම දුවනවා. එක එක ඒවා මතක් වෙනවා. පොත ගකගෙන පොත දිගේ අරගත්තාම සර් මම මුලින් නම් පාඩම් කරනවා කියලා මේක දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගියාපම අනේ මට වෙන ඒවා මතක් වෙලානේ. මම වෙන ඒවානේ කල්පනා කරන්නේ. එක පිටුව එකම තැනමනේ මම බලාගෙන ඉන්නේ. මට එතනින් එහාට යන්න බෑනේ. වෙන්නේ නැද්ද එහෙම ඒවා? තියෙනවනේ. අම්මත් ඉතින් බලනවා ඇවිල්ලා මේ පාඩම් කරන ඔය ඉන්න ගමන් ඔය එතනින් අතු ගාගෙන එහෙම යනවා ඉතින් මොකද බං පුතාම මේ එතනමනේ බලාගෙන ඉන්න මට හොඳට මතකයි පින්තූරේ ඕකමයි තිබ්බේ කලින් මං එද්දී හරි ඉතින් කේන්තිත් යනවා මේ මම මේ 10 වෙනි වතාව මේක බලන්න මේක වටිනවා මේක විභාගෙට බොරු කිව්වට ඔයගොල්ලන්ගේ සමහර අවස්ථා තියෙනවා හිත විසිර යාමේ ප්‍රමාණය වැඩි එතකොට මේ ආලෝක කසිනය හරිම වැදගත් වෙනවා අපේ පාඩමට අදාළයි ආලෝකය ලයිට්. මෙයාව කොහොමද පාවිච්චි කරන්නේ මයින්ඩ් කන්සන්ට්‍රේෂන් තියාගන්න. මේ that's a miracle magic එකක්. හරි. මේක කරන්න කියලා තියෙන සාමාන්‍යයෙන් මෙහෙම. This is the way of practicing that. Your memory power will be increased. Your concentration will be increased. හෙට ඉඳන් අලුත් පුජ්‍යලයක් වෙන්නත් පුළුවන්. හරි? So you have to use a source of light. හුලං නොවදින. සාමාන්‍යයෙන් ෆෑන් එකක් දාලා නැති තැනක. හරි? So you have to use oil lamp. මේක තමයි පැරණි ක්‍රමය. නැත්නම් or in the morning time you can see the sunrise. සූර්යයා නැගගෙන එන අවස්ථාව. දැකලා තියෙනවද? බලලා තියෙනවද? බලන්නේ කොයි සනිදි නේ වෙලාවේ? උදේ පාන්දරට ඉර දිහා බලන් ඉඳලා තියෙන කට්ටිය. ඉර මොන පාටද පුතේ? ඉර මොන පාටද? උදේට. ඔන්න බලපු ළමෙක් මං හොයා ගන්නවා ඈ. ආ කියමුකෝ ඔන්න මං ලස්සන පාටක්. රතු පාටයිලු. රේන්බෝ කලර්. නෝ. ඉර උදේට බලාගෙන ඉන්න ටික වෙලාවක්. බලාගෙන ඉඳපුවම පේන්නේ ලා කොළ පාටයි. ඔය කහ පාට කියපු කට්ටියත් ඒක වෙන්න ඇති කියන්නේ. ලස්සන පාටක්. රේන්බෝ කලර් නම් ඉන්නේ ඒ කියන්නේ හිස තදින් වැදුනාම කොයි හරි වෙලාවකයි මේ දේ දුණු පිට වෙනවා. හරි. එහෙනම් උදේට යන්න එපා මේක බලන්න. එන්න ප්‍රශ්නයක්. ඔයාලට මේක කරන්න බෑ. පහනක් පත්තු කරනවා කියන එකත් ප්‍රැක්ටිකල් නෑ. කැන්ඩල් එකක් මේක ඔයගොල්ලෝ වැඩි පත්තු කරලා පටන් ගත්තොත් එක්ක මොකක් හරි wood furniture එකක් උඩ තමයි මේක පත්තු කරන්නේ. ඔයාලගේ වැඩ මන් දන්න මේක හරියන්නේ නැහැ. Okay, best method. ඔයාලගේ mobile phone එකේ තියෙනව නේද flasher එක. දැන් ඉතින් ඌව කියන්නේ flasher එකක් නෑ මේක කියලා. පත්තු කරන්න torch එක. හරි? ඒක දිහා තප්පර 3ක් විතර බලන් ඉඳලා ඇහැ හොලවන්න නැතුව 3ක් විතර බලන් ඉඳලා ඇහැ පියාගන්න මේකට කාගේ හරි සපෝට් එක ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඊට පස්සේ අපි ආයේ ඇහැ අරින්නේ නැහැ. We don't open the eye. කවුරුහරි ළමයෙක් නිතරම පහනක් ජීසස් නැත්තම් සුදු පවුල් තියෙන තැන කැන්ඩල් එකක් පත්තු කරනවා නම් එයාට ඒක පාවිච්චි කරන්න බෑ. හැබැයි මේක හෙලවිලා බෑ. Okay? So you look at this එක අවස්ථාවක් එනවා වටේම අඳුරටපත් වෙලා මේ කැන්ඩල් ෆ්ලේම් එක විතරක් පේන අවස්ථාවක්. හරි? දැන් අර කලින් කහ පාට රවුමට කිව්වේ මොකද්ද? ඒ කසින භාවනාවේදී ඒකට කියන්නේ කසින මණ්ඩලය. මෙතනත් අපි ආලෝක ලපයක් තමයි කසින මණ්ඩලයේ විදිහට භාවිතා කරන්නේ. දැන් ඔයාලගේ විෂන් එක මේ වගේ. Now this is your vision. දැන් එකවර ඇස් පියාගත්තාම මේ කැන්ඩල් ෆ්ලේම් එක විතරක් නැත්තම් පහනේ ෆ්ලේම් එක විතරක් පේන්න පටන් ගන්නවා.
ඇහැ පියාගත්තු ගම when you close your eye, okay, so flash එකක් හරි මොකක් හරි දිහා light source එකක් දිහා බලන් ඉඳලා මේකට incandescent bulbs හරියන්නේ නැහැ. ඇස් පියාගත්තාම ඒ ආලෝක ලපය පේන්න පටන් ගන්නවා. So this is known as your කසින මණ්ඩලය. හරි මේකට කියනවා තියෙනවා ප්‍රතිභාග විවිධ වචන තියෙනවා technical terms. හරි only this image now in your eye. ඇහැ වහගෙන ඉන්නේ දැන් මේ ආලෝක ලපය පේනවා. පුතා ටික වෙලාවකින් මොකද වෙන්නේ? මේ ආලෝක ලපය it vanishes. එයා vanish වෙලා යනවා. නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඊටපන්දම ටෙලිවිෂන් එක, මොබයිල් ෆෝන් එක දිහා බලන් ඉඳලා ටික වෙලාවක ඇදී ඉමේජ් එක ෆේඩ් වෙලා නැතුව යනවා. ඒක දිගටම තිබ්බොත් වෙන එකක් පේන්නේ නැහනේ අපිට. So that's the thing. හැබැයි in this meditation you are trying not to fade this, not to vanish. මේක නැති වෙන්න නොදී පවත්වා ගැනීම තමයි මේ මෙඩිටේෂන් එකේදී කරන්නේ. මේක නැති වෙන්න දෙන්නේ නැහැ. නැති වෙන්න දෙන්නෙම නැහැ. හරි? පුළුවන් දෙන්න. පුළුවන්. මේකේ කලර් වෙනස් වෙවිගෙන යනවා. හරි? මේක කොළ පාට වෙනවා, රතු පාට වෙනවා. එක අවස්ථාවක් එනවා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න මට එක්ස්පීරියන්ස් අනිත් දවසේ කියන්න. That light spot becomes like this. හරියට නිකන් මේක 3D සිලින්ඩර් එකක් වගේ ඇවිල්ලා අඩිය පැලිලා යනවා. It look like this. මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. එක අවස්ථාවක් එනවා ඇහැ වහගෙන ඉද්දි පේන එකම ඇහැ අරගෙන ඉද්දි පේන්න පටන් ගන්නවා. ඒ ආලෝක ලපය ඇහැ වහන් ඉද්දි පේන එකම ඇහැ අරන් ඉද්දිත් පේනවා. හරි? එතකොට ඒ මෙඩිටේෂන් එකේ අපි ලබා ගන්න එක්තරා ඵලයක්. ඒ මට්ටමට ආවන් පස්සේ පැහැදිලිවම ඕගොල්ලන්ගේ concentration ability වෙනස් වෙනවා. මොකද වෙන දේවල් හිතුනොත් එහෙම ඕක නැතුව යනවා. හරි? ඉතින් මේකේ ලස්සන කතා තියෙනවා. ඔය භික්ෂුන් වහන්සේලාට මේවා එද්දි එන ගැටලු එහෙම එකක් වුණොත් එහෙම මොකද කරන්නේ? වගේ දේවල් හුඟක් තියෙනවා. දැන් ඔය ඝන වස්තුන් solids ගැන තියෙන මෙඩිටේෂන් එකත් කසින භාවනාවක්. ඒකට කියන්නේ පඨවි පෘථුවියටත් කියනවා පඨවි කසින. ඉතින් ඔය කසින මණ්ඩලයක් හදාගෙන මැටි ගුලියක් නැත්තම් වලං කැබැල්ලක් මොකක් හරි දෙයක් හදාගෙන ඒක දිහා බලාගෙන ඉඳලා අර වගේම ඇස් පියාගෙන ඇස් අරගෙන ඉද්දි එකම විදියට පේන අවස්ථාවේදී එයා ඉන්නේ එලිමහනක නම් ඒ නිමිත්ත තියාගෙන භාවනා කුටියට එන්න ඕන. ඒ නතරතුර ඒක නැතුව ගියොත් එහෙම අර ඇස් වහගෙන ඇස් පියාගෙන අවස්ථාවේ එකම පේන දේ එකපාරට වැනිෂ් වෙලා ගියොත් ආයෙ ගිහිල්ලා එළියේ ඉඳගෙන ඒක දිහා බලන් ඉඳලා ඒක අරගෙන එන්න ඕන. මේක හරි ලස්සන විෂයක්. හරි? So that's the real science. ඒක මම ඒකට කිව්වේ මේ විද්‍යාව කියලා. මේ මොනවද? මේ science. අපි ඉගෙන ගන්න ඔය science නේ අපිට ඇහැට පේන දේ. මේක ඇතුලේ පුදුම දේවල්. මේකේ මොනවද achievements? ආලෝක කසිනේ achievements මොනවද? ආලෝකේ පිට කරන්න පුළුවන්. හරි? light වලින් communicate කරන්න පුළුවන්. තේරෙනවද? ආලෝකයේ විදියට ගමන් කරන්න පුළුවන්. මාර දේවල් මේකෙන් ගන්න පුළුවන්. මේක මාස්ටර් කරපු කෙනෙක් අපිට හම්බෙලා නැහැ. අපිට පුළුවන් නම් මේ ඔක්කොම නවත්තලා ඒව මාස්ටර් කරන්න. So that's a real science. We can gain lots of things. හැබැයි අපිට පුළුවන් නම් ඔය කියන දේවල් ඔක්කොම කරන්න. අපි යන්නේ නෑ ආයේ මේ මුදල් හොයන්න. එයි ඔක්කොම දේවල් අපි ගාව තියෙන නිසා. So that's the thing we have to know. මම මේ ඔයාලගේ කාලේ නාස්ති කළා කියලා හිතුනද දන්නෙත් නැහැ. හරි? මට පොඩි ෆීඩ්බැක් එකක් ඕනේ. මේ වගේ දේවල් මං කියපු එක සම්බන්ධයෙන් ඔයාලගේ නොසතුටක් තියෙනවා නම් ඒක මට කියන්න. නොසතුටක් අපි කැමති නැහැ සව්වා කියනවට නොසතුටක් එන්. So අපි මේ වගේ දේවල් දැනගත්තු එකට සතුටක් තියෙනවා. S north south හරි? නෑ අපි කැමති නෑ ඔයාලට. So අපි මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති සතුටක් S ns type කරන්න.
Yes, good eye. So I have questions. Do we have do that thing? පුතා එක මට හොයාගන්න බැරුව ගියා message ඉච්චර වේගෙන් උඩට යනවා. S plus SS තව ඒවා කියලා දෙන්නකෝ. තව කියලා දෙන්න දේවල් පුතා ගොඩ තියෙනවා. මට ඔළුවට එන වේගෙට මම මාර විදියට කන්ට්‍රෝල් කරලා තමයි ඒවා කියන්නේ. ඒ ආපු එකට කියාගෙන ගියොත් එහෙම මේ අපි කියන්නේ පිස්සු වැදෙනවා කියලා අහන මනුස්සයට. Sir, do we have to do that in a dark room? No need. Dark room එකක් අවශ්‍ය නැහැ. Dark room අවශ්‍ය නැහැ. When you close your eye, that's the darkness. අනේ ඔව් වෙනම ප්‍රෝග්‍රෑම් එකක් දාලා පුතේ මේවා කියලා දෙන්න හිටියේ. මේවා දැනගන්න පින අවශ්‍යයිනේ. හරි? මම ඔයාලට කතාවක් කියන්නම්. බුදුහාමුදුරුවෝ විනය ගරුක ධර්ම විනය ගරුක භික්ෂූන් ගොඩාක් එකතු කරගෙන ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න ආවා. ටිකක් ගැඹුරු එකක් කියලා හිතන්නකො ප්‍රාතිමෝක්ෂය. ඉන්ටර්නෙට් සර්ච් කරන්න සිංහලෙන් දාලා. හරි මොකද්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ ළඟට ඊළඟට මෙන්න මේ දස කසිනයම වඩපු ඒ කියන්නේ මේ භාවනා වර්ග 10ම මාස්ටර් කරපු කෙනෙක් හිටියා. උන්වහන්සේ භාවනා කරන්නේ නිතරම අකුණු ගහන කන්දක් ගලක් මුදුනේ තියෙන විහාර පර්වතේ. නිතරම අකුණු ගහන භාවනා කුටියක තමයි උස තැනක භාවනා කරන්නේ. හිතන්නකො පවර් එක කොච්චරද කියලා. අකුණක් යාට ගාණක්වත් නැහැ. හරි? ඉතින් එයා තමයි මේ පිරිස මේ භාවනා ඒ වැඩසටහනට ඒ සර්මන් එකට සහභාගී වුණා. භික්ෂුන් වහන්සේලා ගොඩ හිටියා. බුදුහාමුදුරුවෝ ඉන්නවා. හරි? ධර්ම දේශනා කරන්න. මෙතන ගොඩ කට්ටිය ඉන්නවා. දේශනාව පටන් ගන්නෙ නෑ බුදුහාමුදුරුවෝ. මුකුත් කියන්නේ නෑ. හැටි බුදුවරුන්ගේ හැටි. කිසිම දෙයක් දේශනා කරන්නේ මොකක් හරි එරර් එකක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කම්පියුටර් ස්ටක් කරලා තියෙන වැඩ කරන්නේ ඒ වගේ ඉන්නවා. මේක තේරෙන්නේ තව පරචිත්ත විඥානයේ හැකියාව තියෙන කෙනෙකුට තේරෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ සිත ඇතුළට පිවිසෙන්න කෙනෙක් උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් මේක බලලා මුගලන් හාමුදුරුවෝ හරි ඒ විශ්වකර්ම හැකියාව තියෙන හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ එයා ඉර්ධියම බලනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඇයි මේ බුදුහාමුදුරුවෝ මෙච්චර වටින දේශනාව අපි මේ කට්ටිය ඇවිල්ලා ඉදිත් කරන්නේ නැත්තේ? ඇයි ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්නේ නැත්තේ? එයා බලනකොට තියෙනවා එක දුසිල්වත් කිසිම මෙලෝ රහක් නැති එක්කෙනෙක් වාඩිලා ඉන්න හොඳ විනය ගරුක එක්කෙනෙක් වගේ. ඊට පස්සේ කියනවා ඇවැත්නි මෙතන නොගැලපෙන කෙනෙක් ඉන්නවා. අපි කියන්න අවශ්‍ය නැහැ ඒක හරි නෑනේ එළියට ඇදලා දාන්න එක අපිට යුතු නෑ වැඩි. එවැනි කෙනෙක් ඉන්නවා නම් ඉවත් වෙන්න. නොගැලපෙන කෙනෙක් ඉන්නවා නම් ඉවත් වෙන්න කියලා 3 වතාවක් කිව්වත් යන්නේ නෑ. එකක් ලැජ්ජ ඇති යන්නේ නැහැ. මොකද කරන්නේ? ඔය මේ අපි ඔය කිව්වට මේ ඔය භික්ෂුන් වහන්සේලා මෙහෙමයි හරි අහිංසක අයම කිව්වට එහෙම නිවටනියාලු අයත් නෙමෙයි. විශේෂයෙන්ම ඔය මුගලන් තෙරුන් එහෙම නෑ. ටිකක් 이르දි බලයත් වැඩි දඩබ්බර ගතිත් තිබුණා. සංසාර පුරුදු නවත්තන්නේ. මොකද කළේ? අතින් අල්ලලා ගිහලා එළියට දාලා දොර හැව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එකක් කියනවා ඇබැත්නි බලන්න ඔච්චරම කියලත් එළියට දාන කම්ම හිටියා නේද කියලා අහනවා. ඊළඟ ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ඉතින් සමහර අයට එය අහන්න පින නැත්නම් මොනවා හරි බාධාවක් වෙනවා. එක්කෝ භාවනා පොතක් අතට ගත්තාම හරි කඩියෙක් හරි ඇවිල්ලා කනවා. එක්කෝ කරන්ට් එක යනවා. එදාට ඒක කරන්න හම්බෙන්නේ නැහැ වෙන දෙයක් කරන්න වෙනවා. එක්කෝ මේ මොනවා හරි බාධාවක් කවුරු හරි හොයන්න එනවා ගෙදරට ඔයාලට එතනට යන්න වෙනවා. ඒ වගේ මේකට පින ඕනේ. පින ඕනේ. ඔය ප්‍රථම ධානය මගේ ජීවිතේ පළමු වතාවට මම අත්විඳිනකොට මට තිබ්බේ පුදුම ආඩම්බරයක්. ඒ කියන්නේ ඒකට කියන්නේ වෙන උද්දච්චකමක්. ධානත් වඩලා තියෙන්නේ. ෆස්ට් ධානත් ඇවිල්ලා තියෙන්නේ. හරි. එන්න උඩඟුයි දැන්. ඕක අර මේ වනවාසී භික්ෂුන් වහන්සේ නමක් ඕක දැකලා ඒගොල්ලන්ට පේනවනේ බලලා මේ ඔයාගේ ඔය සොච්චන් ප්‍රථම ධානය මේ කුඩා භූමි මට්ටමේ ඉන්න අල්පේසාක්‍ය දෙවි කෙනෙක් ගත්තත්
ඔයා නිකන් දූවිලි කැටයක් වගේ. ඔයාගේ ඕක ඇති කිසිම වැඩකමක් නැහැ කියලා මාව බින්දුවටම ඇදලා දාලා ඕක පවත්ව ගන්න නම් මොකද ඒ පුතා මේ ධ්‍යාන ලැබුණට පවත්ව ගන්න බෑ. ඊළඟ දවසේ හෙන ඌමනාව මෙතනට යන්න. ෆස්ට් ධ්‍යාන එතන හරි සැහැල්ලුයි. එතනින් එහාට යන්න හිතෙන්නේ මේක කියනවා ඇහැට කඳුළු වෙන තරම් සතුටක් ඇති වෙනවා. මේකේ ලක්ෂණ පහක් තියෙනවා මොනවද? මොනවද ප්‍රථම ධානාංග? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ප්‍රීති විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මේක ලොකු පාඩමක් හරි. පුදුම සතුටක් දැනෙනවා. ඒ සතුට දැනෙනකොට කඳුළු ඇති වෙන තරම් සතුටක් කියලා කියනවා. එයා මේ ධානයට බැඳෙනවා ආස කරනවා. මෙතන නිවන නෑ. හරි? ඒකින්ද එයා දෙවෙනි ධානය 3 4ට යන්නේ නැතුව ඉන්න බලනවා. හරි? මේකේ ඉතින් දෙවෙනි දවසේ ධානයෙන් උත්තාන වෙනවනේ නැගිටිනවනේ. එයා මේ නිතරම මේ භාවනායි කියවෙමින් ඉන්නේ නෑනේ. දැන් ඔයාලා ගෙදර මේක ආවා කියලා ඔයාලා එහෙමම ඉන්නවද නෑ? ඔයාලා කෑමට ආගම යනවා. ගියන් පස්සේ ආයේ මේ ධාන ඵලයේ ඒ ලෙවල් එක නැතුව යනවා. සාමාන්‍ය මිනිස්සෙක් වෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ මේ සුවයට මේ සනීපේ ඉක්මනට ගන්න මාර හදිස්සියක්. ඒ හදිස්සිය නිසාම මොකද වෙන්නේ? හිත විසිරලා උද්දච්චයටපත් වෙනවා. උද්දච්චය හිතේ විසිරලි ස්වභාවය ඇවිල්ලා ධානය නැතුව යනවා. කොච්චර try කළත් එන්නේ නැහැ. ඒකට හේතුව හිතේ තියෙන උද්දච්ච ස්වභාවය. එතකොට මේ තීන මිද්ද, උද්දච්ච කුක්කුච විචිකිච්ඡා මේ විදිහට තියෙන පංච නීවරණ ධර්ම යටපත් කරන්න තමයි අපි සමත භාවනාවක් කරන්නේ. පංච නීවරණ ධර්ම. හරි? පංච නීවරණ ධර්ම යටපත් කරන්න තමයි මේ වගේ සමත භාවනාවක් කරන්නේ. අහලා තියෙනවනේ පංච නීවරණ ධර්ම. බලන්න දාන්න ළමයි ටයිප් කරන්න. හරි. මේ ලෙවල් එකට ආපුවාම ඊට පස්සේ කෙනෙක් උත්සාහ කරනවා මම ඉක්මනට මයින්ඩ් කන්සන්ට්‍රේට් කරගන්න ඕන, ඉක්මනට කන්සන්ට්‍රේට් කරගන්න ඕන කියලා එයා අධික ලෙස වීර්ය කරනවා. අධික ලෙස වීර්ය කරනවා. අධික ලෙස වීර්ය. මොකද්ද වීර්ය කියන්නේ? දැන් පුතා තියෙන උත්සාහ කරනවා. ඒකට කියන්නේ මොකද්ද? try කරනවා. වීර්ය කරනවා. වීර්ය කරනවා කියන්නේ උත්සාහය වගේ කිහිප ගුණයක් වැඩි. මෙන්ටලි එක තියෙන්නේ. වීර්යය තියෙන්නේ මානසිකව. උත්සාහය ෆිසිකලිත් එන්න පුළුවන්. වීර්ය try වගේ 100,000 ගුණයක් පවර්ෆුල්. මේකට අපි කියන්නේ අපිට කියන්නේ ඉංග්‍රීසි වචනයක් නෑ. make every strenuous effort කියන්නත් බෑ. try as hard as possible. move heaven and earth හරි අහස පොළොව හොලවන ඒව නෙමෙයි මේකේ තියෙන්නේ වෙනම එකක්. ඉතින් මේ ලෙවල් එකට එද්දී ධානයකට එද්දී මේකට කියනවා පාලියෙන් තදුපම විරිය වාහනතා කියලා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වීර්යය යෙදුවේ නැත්තම් බැලන්ස් කරලා හරි ඕනෑවට වඩා යෙදුවොත් වීර්යය මොකද වෙන්නේ? හිත විසිරෙනවා. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච උද්දච්චයටපත් වෙනවා. ආයි මයින්ඩ් කන්සන්ට්‍රේට් කරගන්න බෑ. මම විසිරෙනවා. හරි එහෙනම් බැලන්ස් කරගන්න බෑ. දැන් වීර්යය අඩුවෙන් යොදනවා. හරි වීර්යය අඩුවෙන් යොදනවා. එච්චර එෆර්ට් එකක් ගන්නෙ නැහැ. දැන් මොකද වෙන්නේ? හිත යනවා පුතා තීන මිද්දයට. ඒ කියන්නේ අලසකම කුසීතකම ඇති වෙලා නිදිමත එනවා. මෙඩිටේෂන් කරද්දී සමහරවිට නිදිමත එනවා. ඇයි? වීර්යය මදි. අද නම් ධානයගත වෙනවම කියලා වීර්යය කරනවා. උන්ට බෑ. අර කේන්ති ඊට පස්සේ හිත කේන්තියට ගිහිල්ලා මේ විසිරලා විනාශ වෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මට කියනවා ඔයාට සම්පූර්ණ කරගන්න දෙයක් තියෙනවා. එදාට ඔයාට හිතපු ගමන් මේ ධානය වශී කරගන්න පුළුවන් වෙයි. කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කරන විදිහටම මයින්ඩ් කන්සන්ට්‍රේට් තියාගන්න පුළුවන් වෙයි. හරි? ඒක තමයි පන්සිල් රකින්න කිව්වා. ඉතින් මම අවුරුදු 7ක් විතර ඒක දිගට ඒ වැඩේ කරගෙන යනවා. මම මදුරෙක්වත් මරන්නේ නැහැ. හරි? දැන් මරන්නත් බෑ. හරි? හැබැයි ඔය පන්තිලේ ඉන්න නේද උද්දච්ච වැඩ කරන්නේ. ඇදලා හරි හැකි. අනුකම්පාවෙන් දීලා දිනවා. අනාගතය ගැන හිතලා. හරි? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. කාමයට ඇති ආසාව කාමච්ඡන්දය නැති වෙනවා සමත භාවනාව කරද්දී. අර ආලෝක ලපයක් දිහා බලන් ඉන්න කෙනාට මොන කාමච්ඡන්දයක්ද? එයාගේ ඔළුවේ තියෙන්නේ මේ ආලෝක ලපේ නැති වෙන්න නොදී පවත්වා ගැනීම. ඒක තමයි එකම අරමුණ. එයාට මේ තමන් කැමති කාමය දිව පිනවන්න. හොඳ ස්පර්ශය පිනවන්න. හරි? එතකොට රසය
හොඳ දේවල් දකින්න කනෙන් සින්දු අහන්න ඉව්ව අයාට ඒ වෙලාවේ ඇහෙන්නෙත් නැහැ. ගීතයක්වත් ඇහෙන්නේ නැහැ. හරි? සතෙක් මధుරෙක් කෑවක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් අපි හරි ගැඹුරු දේවල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. ඔය ඉන්න පිස්සු ජීවියා හරි ඉවත් කරගෙන මේ අර වගකීමක් ඇති මිනිස්සෙක් බිහි වෙන වැඩපිළිවෙලක් මානසික වැඩපිළිවෙලක් මේක. අපි ඉතින් මෙඩිටේෂන් ක්ලාස් එකකුත් කරමු. I think you like that. ඔයාලා කැමතියි පින්වන්ත ළමයි ටිකක් නෙමෙයි ඉන්නේ. නැත්තම් මෙච්චර ලෝකේ විද්‍යාපන්ති තියද්දී මේ කොහෙවත් ඉන්න මගේම පන්ති නෙවෙයි නේද? හරි පුතේ අපි වැඩිට බහිමු. sorry. මම මේ ඇත්තටම sorry කියන්න ඕනෙත් නෑ මේ වටිනා දෙයක් කියලා දුන්නේ. මට ඕන තරම් කාලය තියෙනවා ඔයාලට උගන්වන්න. ඕන්න මට මේ සිලබස් එක තුන් පාරක් ඔයගොල්ලන්ට කවර් කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ කළා වගේ. තුන් වතාවක් එකම පාඩම උගන්වනවා. මට ඕනෙවටත් වැඩිය කාලය තියෙනවා. So I can manage that. Not only my time, I can manage your mind also. ඔයාලගේ සිතුවිලි පවා ඕනනම් කළමනාකරණය කරන්න පුළුවන්. ඔයාලා මේ අනිත් දවසේ පන්තියක් කරමු පුතේ මේකයි වැදගත්කම මේකයි ඔයාලා එනවා. හරි? පින්වන්ත ළමයි ටික එනවා. ඔය කියන්නේ අද එළි වෙනකන් කරමු. ටයිම් ටේබල් එකක් හදලා දෙන්නකෝ. පුතේ ටයිම් ටේබල් එක තියෙන්නේ හිතේ. හරි? මේ වෙලාවේ මට වැඩක් කරන්න පුළුවන් නම් efficient විදිහට මට තියෙන පැය භාගේ නම් මම මේ පැය භාගේ වීරය කරලා පොත ගන්න අතට. ඒ කියන්නේ මම refraction අදාළ තියරි කොටස අවංකවම ඔලුවට දාගන්න. අවංකවම ඔලුවට දාගන්න. ලෙසන් එක කඩදාසියක් හිස් කඩදාසියක් අරගෙන ස්කෙච් ගහ පාඩම් කරලා දාන්න. එතකොට තව කෙනෙකුට උගන්වන්න. මනෝමය වශයෙන් තව කෙනෙකුට උගන්වන්න. මම පොඩි කාලේ අපේ ගෙදර ටැප් ලයින් එකක් තිබ්බේ නැහැ. අපි මම අම්මට කරන උදව්වක් තමයි ගෙවි ගාවමයි ලිඳ තියෙන්නේ. ලිඳෙන් ඔය කුකින් ටයිම් එකට වතුර එහෙම ගෙනල්ලා දෙනවා. අර තියෙනවා සීතල වතුර එන මැටි කල හරි ගෙනල්ලා දෙනවා. සමහර වෙලාවට මම ලිඳ ගාවට ගියාට එන්නේ නැහැ. අර කඹේක ඉන්නේ වතුර අදින් ඔයගොල්ලෝ දැකලා ඇති පුලි එකක් තියෙනවා. මම එන්නේ නැහැ. සමහර වෙලාවට ලණුව අල්ලගෙන මොකද කරන්නේ? මම තනියම මොනවද කියවනවලු. සමහර වෙලාවට මම කතා කරනවා තනියම hina වෙනවා. අම්මා ඇවිල්ලා අහන කතාවක් තමයි මොකද්ද ඔයා ඔය තනියම කරන්නේ? දැන් මොකද කරන්නේ? පිස්සුද? ඇයි ඔය අරන් එනකම් මම මේ බලන් ඉන්නේ. What I do? මම මනෝමය වශයෙන් පුජ්‍යලයක් මවාගෙන so I communicate in English. මම ඉංග්‍රීසියෙන් කතා කරන ඒ ඉගෙන ගන්න මනෝමය ලෝකයක තමයි හිටියේ. So that's important for the language. ඒකට ඇන්ග්ලෝමේනියා. ඇන්ග්ලෝමේනියා කියන්නේ මොකද්ද බුදා? භාෂාවක් ඉගෙන ගැනීමේ ඇති උම්මත්ත ස්වභාවය, උමතුකම. ඇන්ග්ලෝමේනියා. ඒ වගේ මම දන්නවා වලට කොමර්ස් සයන්ස් මේනියා එකක් තියෙනවා. වෙන වෙන මේ මේනියා ඒවත් තියෙනවා. හරි. ඒ අතර මේ මේනියාකට තැනක් දෙන්න. Okay. Nice. Let's take down. Refraction, වර්තනය and associated refraction and associated phenomena. Associated phenomena. දැන් පුතා මේ refraction කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් phenomena කියලා හරියන්නේ. refraction ඉගෙනගෙනයි මේක කියන්න ඕන. So earlier we have to use the ray diagrams to prove that. ඉස්සර අපිට මේ කිරණ රූප සටහන් ගහන්න සිද්ධ වුණා මේක පැහැදිලි කරන්න. Okay, first one is
The occurrence of mirage, miringuwa ඇතිවීම. The occurrence of mirage. So I'll draw the diagram. Occurrence of mirage. So here's the object. That object may be a car on a heated rod. ගිනියම් වෙච්ච මධ්‍යහනක මධ්‍යාහනය. In this noon, we can see a car is coming, a vehicle is coming towards us. අපිට වාහනයක් අපි දෙසට එනවා පේනවා. ලයිට් තියෙනවා පරණ වර්ගයේ වාහනයක් එනවා. අපි දිහාට එනවා. It's coming towards us. When you look at this, you can see a reflection of that vehicle like this. A reflection also visible to you. හරියට වතුර ගොඩක් දිගේ එනවා වගේ, just like it is moving through water. Okay, spilled water. So you can see that wet surface, a reflective surface එකක් වගේ. හැබැයි මේ ගිනි මද්දානේ තාරපාරක නැත්නම් වැලි ගොඩක කාන්තාරක කොහෙද වතුර තියෙන්නේ? So that's a miracle. Okay, that's an illusion. Another instance, in mirage, so this is desert, කාන්තාරක ඊටගම මේ වගේ පේනවා. කටු පඳුරු මේ වගේ පේනවා. So it's sometimes there are some xerophytic plants like this, and you can see the image of that. It's just like water. වතුර වගේ. ලෙලදෙන ස්වභාවයකුත් පේනවා. So this is mirage. How it occurs? Okay. So we have to study that. Okay, the occurrence of mirage. Okay, now let's see that. පුතා මේකට අපිට අවශ්‍යයි grade 9 theory දැනුම. So what you learned in grade 9, so this is intersurface of two transparent medium. So this is the transparent medium, somewhat denser than the first transparent medium. So this is air, this is water. Okay, so we take another two transparent mediums. So here's water and this is glass. The speed of light is very high in air. So that's 3 into 10 to the power 8 meters per second. When it goes to water, its speed decreases somewhat. And when it goes to glass, it decreases more. ඉතින් පුතා මේ ආලෝකය ගමන් කරනකොට මීඩියම් එකෙන් මීඩියම් එකට යාගේ ස්පීඩ් එක අඩු වෙනවා. So what happens when a light ray travels from air to water? So you can see this medium, its density is high and the speed of light is vehemently decreases. Therefore, it bends towards the normal. It bends towards the normal. ඉතින් අපිට කියන්න බෑ මේ water වලට යද්දි light ray එකක් water වලට යද්දි අනිවාර්යයෙන්ම normal එක පැත්තට හැරෙනවා කියලා කියන්න බෑ. Why? Look at this. When the same light ray enters with the same angle of incidence, if it is glass, පුතා water නේ. glass වලට යද්දි yes, again it bends towards the normal. Okay, so this is angle of incidence, the same angle of incidence. Look at this, R1
and here's R2. These angles may varies. Angles venas wenna puluwan. Okay, so when a light ray travels from a rare medium to a dense medium, rare to dense, what happens? What you have learned so far? The light ray bends towards the normal. පුතේ මට මෙතනට අදාළ refractive index එක, last week you learned the refractive index. air to water, එයා කියන්නේ constant එකක්. එයා vacuum එක කියලා අපි කිව්වනේ. එයා vacuum එකට සමාන, as equal to the vacuum. Therefore, we consider absolute refractive index of water, or you can write refractive index n. අපි මේ නිකමට මතක් වෙනවට ලියන්නේ අපි. සාමාන්‍ය ක්‍රමය තමයි air to water. But in your school and your textbook, this A has been written here. මම ගිය සතියේ එක කිව්වා. When a light ray travels from air to water. Okay, so that's the order of that. The meaning of this is refractive index of water relative to air. Refractive index of water relative to air. So that equals what? So sign values, sin I over sin R. පුතේ මොකද්ද මේ law එකට කියපු නම? So this is the second law of refraction. What is that? මොකද්ද මේ? මම අහනවා George. Nana George. So the second law of refraction is named as what? Vinod? What's it? Oh, මොකද mic off කරලාද මම? Yes, that ඒකනේ අපි restart කළානේ නේද? හරි. ඔක්කොම මේ message වලින් answers එනවා කතා කරලා ඉන්නේ. Sorry මගේ Yes පුතා. අපි මේකට කියනවා මොකද්ද? We call that Snell's law. පුතේ සාමාන්‍යයෙන් එයාවලට සාපේක්ෂව water වල refractive index එක. Refractive index of water relative to air. අපි මෙහෙම එකක් කියන්නේ නැහැ. අපි air vacuum කියලා සලකනවා. Practically that equal. Therefore we write just NW. What's this? Absolute refractive index of water. So sin I over sin R. Absolute refractive index of water. Sin I upon sin R. The same ratio. So according to these two mediums, so what is the absolute refractive index of water? Last week we discussed that. That's equal to 1.3. 1.3ක් විතර තමයි වෙන්නේ. Very good. Okay. Tusharu, that's okay. Next, look at this. Water to glass. So water here, you can see the angle is somewhat high, but glass is somewhat lower than that in water. Therefore, this is called refractive index of glass, but that's relative to water. This is not absolute refractive index, that's relative refractive index. How to read this? Refractive index of glass relative to water. So that's also sin I upon, හැබැයි පුතා මෙතන R වෙනස් වෙලා අපි එකම angle එකකින් එව්වත් ඒක අපිට වෙනස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. අපි දෙන්නම එකම angle එකකින් එව්වත් මෙයා පොඩ්ඩක් වෙනස් වෙලා. හරි? R1 නෙමෙයි මෙතන තියෙන R2 දැන්. හරි? Practically that happens. So ප්‍රායෝගිකව ඒක එහෙම වෙනවා. Sin I upon sin R2. So now it's another value.
මේවා practically අපි හොයාගන්න පුළුවන් calculation එකක් කරන්නත් පුළුවන්. That calculation part is A level. So relative refractive index එක හොයාගන්න පුළුවන්. Reciprocal value of that means absolute refractive index of glass over the absolute refractive index of water. දෙන්නගේ absolute දෙක දීලා තියෙනකොට ඒ දෙකේ reciprocal එක අරගෙන relative එක ගන්න පුළුවන් ගණිත ක්‍රමයක්. calculation එකක්, equation එකක් අපි grade 12 වලදී ඉගෙන ගන්නවා. ඒවා එහෙම ඉගෙන ගමු. හරි? ඉස්සර නම් මම මොක කියලා දෙනවා ටියුට් එකෙත් ඇති සමහරට දාලා. good. ඉතින් පුතේ මේ අපි ඉගෙන ගත්තු grade 9 theory part එකක්. මේ නම් grade 11 or grade 12. So that's associated theory. The second law of refraction, Snell's law. අපිට අවශ්‍ය වුණේ දැන් මේ දැනුම භාවිතා කරන්න. We wanted to use this knowledge to clarify or explain, to demonstrate the occurrence of mirage. මිරිඟුව ඇති වෙන විදිය පාවිච්චි කරන්න අපි මේක use කරනවා. Okay. I think all of you have to take this down. Put the rule 1, 2, 3, 4, 5, 6. 10 lines. Lines 10ක් ඇරලා print screen එකක් කරන්න. Okay. අනූප මේ නිතරම disconnect කරනවා නේද පුතේ? වීඩියෝ එකවත් බලන්න. හරි? Good. Now I'm going to erase this. Okay, now look at this. The opposite action when a light ray travels from rare medium to a dense medium, as we discussed now, dense medium to a rare medium. Here's the dense medium. Let's take that glass. Water tank kuda vidruak tiela. Okay, as the surface of glass touch the lower water medium. Okay, so you can see that. So here's the normal. Okay, let's draw the normal later. Now the light ray. So this is light ray coming towards the intersurface, glass water. And here's the normal we have already drawn to the intersurface. So look at this angle of incidence I. Then puta glass වලින් ආලෝකයනේ හරිම හිමි. So that slowly come. මේ හිමීට මේ වගේ නෙමෙයි. ඉතා වේගෙන් ගමන් කරනවා. නමුත් water වලට සාපේක්ෂව glass වල හිමිහිට යනවා. That speed is a little speed. ඔයාලගේ textbook එකේ ওই වේගෙත් දීලා තියෙනවා. හරි කිලෝමීටර් ගාන තප්පරයට කිලෝමීටර්. So when it comes like this, suddenly that particles relaxes. Particles relax වුණා. අමාරුවෙන් එද්දී ඈත් වුණොත් මොකද වෙන්නේ? මේ ගමන් මාර්ගය වෙනස්. It comes like this, but it moves like that. Okay, so because of යකඩ පාලම් වල වහින කාලෙට බයික් එකක් පැදපු පුතෙක් මේක දන්නවා. ඌ අනිවාර්යෙන් අනිත් පැත්තට කැරගෙනවා. The same thing happens there. Okay, so this is refraction, angle of refraction. So you can see it bends away from the normal. When a light ray travels from
dense medium to rare medium, it bends away from the normal. It bends away from the normal. Okay, so this is the normal thing you learned in grade 9. මෙතනත් refractive index එකක් ලියන්න පුළුවන්, water වලට ලියන්නත් පුළුවන්, reverse direction එක හිතලා water to glass ගන්නත් පුළුවන්. So that's practical. මේ දැනුම තියෙනවා අවශ්‍ය කට්ටිය ලියා ගන්න. මම මේ ඇත්තටම චූටි දෙයක් නොදන්න grade 9 grade 8 කාලේ මෙලෝ දෙයක් ඉගෙන ගත්තු නැති අයත් ඉන්නවා. අදක්ෂකම නිසා නෙමෙයි, ඒක එච්චර ෆීල් වෙන්නේ. හරි? ඒක එච්චර සීන් වෙන්නේ. out of scene. තව ටික දවසකින් සීන් එක බරපතල වෙනවා. එක්සෑම් දෙක තුනක් තිබ්බහම absolute එකක් මේකේ ඉන්නේ නැහැ. මෙතන ඉන්නේ relative දෙන්නෙක් නේ ඉන්නේ. no absolute. එතකොට හරිත මෙතන relative සාපේක්ෂවයි කියන්න වෙන්නේ. ඇත්තටම absolute එකක් ගන්න වැකුම් එකේ ඉඳන් ආවොත්නේ. වැකුම් එකක් හදන්න අපිට බෑ. උඩ වැකුම් එකක් ගත්තොත් එහෙම අපි එයා remove කරලා මේ වගේ chamber එකක් දාලා වැකුම් එකක් හදනවා. ඒ කියන්නේ මෙතන pressure එක අඩු කරපු හැටි මොකද වෙන්නේ? ආනේ water vapor වෙනවා. water vaporize. then මොකද්ද ඒක වැකුම් එකක් නෙමෙයි. it never a vacuum further. තවදුරටත් ඒක වැකුම් එකක්. so this creating a vacuum is not practical. that's okay with glass. glass වලට okay. ඒ නිසා වැකුම් එකට ළඟින් යනවා එයා. එයා කියන්නේ වැකුම් එක කියලා හිතාගත්තාම එයාට සාපේක්ෂයි relative to air means absolute. එතකොට relative නෙමෙයි. absolute කියලා අපි හිතා ගන්න. හරි? හිත හදා ගන්න. කොච්චර දැඟලුවත් F අකුර කොපි කරන්න බෑ. මේවා මේ F අකුර හැබැයි මේ 7 වසරේ පොඩි එකෙක් හිටියා මගේ අකුරු ටික ඒ විදිහටම ලියනවා. මට උනත් හොයාගන්න බෑ එයාද මමද ලිව්වේ කියලා. ඕක අදාළ නැහැ. Taman ලියන අකුරු තව කෙනෙකුට පැහැදිලි නම් එච්චර. දැන් මගේ අකුරු ඇත්තටම මේ ඔය එහෙම මෙහෙන් එකක් දෙකක් ගියාට පැහැදිලි නෑනේ. ඊට වඩා ලස්සනට ලියන ළමයි ඉන්නවා. good. දැන් පුතේ යමු අපේ තියරි එකට. අපි ඉගෙන ගන්න යන්නේ මිරිඟුවක් ඇති වෙන හැටි. දැන් ඔයාලා මුකුත් කරන්නේ නැහැ. පෑනත් පොත උඩ තියන්න. keep your pen aside. now look at the board. so this is the object. okay, now you can see the ground. so this is the ground, earth surface. in the daytime කාන්තාරයක් කියලා හිතන්න, තාරපාර කියලා හිතන්න, හොද්දට රත් වෙනවා. it gets heated. okay, so this is the first layer of air closer to the earth. it gets heated more. කොච්චර heat වෙලා කියනවා නම් air particles හොඳට expand වෙනවා. air particles get highly mobile and with high kinetic energy. මම කියන විදිහට kinetic energy වැඩි. ඒගොල්ලෝ mobility වැඩි වෙලා හොඳට expand වෙනවා. air expansion. and it becomes a rare medium.
සාමාන්‍ය එයාවලට වඩා මෙයාගේ density එක දැන් අඩුයි. ඒ particle ඈත් වෙලානේ heat වෙලා. So its density is very low. So it becomes a rare medium. Yeah, rare medium. හැබැයි එයාට වැඩිය උඩ තියෙන medium එක, the upper medium, ඒක මොන වගේද? මෙච්චරම රත් වෙලා නැහැ. It's not much heated. That level is denser than the first layer close to ground. පෘථුවිය හොඳින් රත් වී ඇති නිසා එයට ඉතා ආසන්න එයා layer එක හොඳට රත් වෙලා. එයා rare medium එකක් උඩ එක්කෙනාට වඩා. උඩ dense medium එකක්. Again, look at this. එච්චර රත් වෙලත් නැහැ. Particles on the ළඟින් ඉන්නවා මේ වගේ. So our particles. So you can observe the most denser medium. කවුද මෙතනින් particles ළඟින්ම ඉන්න dense medium එක කවුද? First, second or third layer of air. Yes. මෙතනින් dense medium එක. 1, 2 or 3. Particles තදින් එහෙගලා තියෙන. What's the nature of the dense medium? Light travels in very low speed. Yes, dense. ඒ කියන්නේ තදින්ම ඇහිගලා තියෙන first medium. කවුද පුතා? rare medium එක. Most rare medium. So that's 3. ඒක තේරුණානේ? එහෙනම් ගොඩ. Okay, now let's see. So this is the light ray that is coming from the top of the object. අනේ පුතා medium එකකට එන්නේ මේ බලන්න. So this medium is somewhat denser. Yeah, ඝනකමින් වැඩි. මොකද උඩ එච්චරවත් රත් වෙලා නැහැ, හොඳටම රයා. එහෙනම් මෙයා dense නිසා මොකද වෙන්නේ? මේ වගේ නැමෙනවා. It bends like this. Again, another layer. පුතා ආයෙත් යන්නේ dense medium එකකට. දැන් මොකද වෙන්නේ? ආයෙත් නැමෙනවා. It bends like this. Okay. පොඩි කේස් එකක් වුණා. පුතා මේ තියෙන්නේ යට තියෙන්නේ rare mediums නේ. rare medium එකකට light ray එකක් යද්දි ඕකේ අනිත් පැත්ත වෙන්නේ. Look at this. This is a rare medium. Sorry, dense medium. රත් වෙලා නැහැ. ළඟින් particles තියෙන්නේ. dense medium. Compared to this zeroth medium, first medium is dense. Sorry, rare. යටට යන්න වැඩි පැටලුණානේ. වැඩි ඉවරයි. අගේට තිබ්බ එක කෑවා. හරි. පුතා particles රත් වෙලා expand ලා තියෙන්නේ. So this is rare. එයාටත් වැඩිය second medium එක තවත් rare වෙනවා. Okay. So rareness මෙයාගේ rare ගතිය තවත් වැඩි. So it bends outwards. මෙයා නැමෙනවා normal එකෙන් ඉවතට. It bends away from the normal. Okay, now look at this. Again, so this is the angle of incidence. එයාටත් වැඩිය මේ medium එක rare. Therefore, it bends again away from the normal. තවත්
normal එකෙන් එළියට නැමෙන. But there's an instance, එක අවස්ථාවක් වෙනවා. There's an instance here where the angle of incidence is greater than critical angle. Critical angle. අපි තව ටිකකින් ඉගෙන ගන්නවා. Critical angle එකට වඩා වැඩි වුණොත් පුතා refract වෙන්නේ නැහැ. It is subjected to the total internal reflection. හරි මතක තියාගන්න total internal reflection. හොඳට මතක තියාගන්න. මේක පාඩම පටන් ගද්දිමයි කියන්න තියෙන්නේ. Applications of refraction. පටන් ගද්දිම තියෙනවා. වතුර වීදුරකට දාපු pencil එකක් කැඩලා වගේ පේනවා. A pencil put into a glass of water, beaker of water is appeared to be broken. ඒක නිකන් කැඩිලා වගේ පේනවා. ඒක පැහැදිලි කරන්න පුළුවන්. Occurrence of mirage. Occurrence of rainbow. දේ දුන්න ඇතිවීම. මිරිඟු ඇතිවීම. So they are the results of this refraction. Okay. Total internal reflection අපිට අන්තිමටම කරන්න තියෙන්නේ. හරි සුන්දර විෂය කොටසක්. Okay, now look at this. When it reaches to this surface, okay, let's see. So this is highly rare. Compared to this rare medium, rareness is smaller. That means compared to the rare medium 2, the medium 1 is dense or rare. What do you think? First medium maker, second medium maker to සාපේක්ෂව dense the rare. Send me. Yes, that's dense. Dense නම් පුතා normal එක දෙසටද towards the normal or away from the normal? Towards the normal or away from the normal? Yes, towards the normal. Normal එක පැත්තට යන්නේ. Okay, so that happens like this. Good. Okay. මේ විදිහට අපි මේ කැඩි ඇන්දට මේ වගේ continuously මේක වෙනස් වෙනවා පුතා. That's not digital like this. Continuously it varies. ඉතින් මේ light ray එක ඇත්තටම මේ වගේ යන්නේ. It bends like this. Final surface, the same thing happens. It bends towards the normal. Okay. This is the place where you observe. මේ ඔයා observe කරන තැන. This is the place you observe that. Then you can see this object. It just reflects. An image of this is visible like this. මේ වගේ image එකක් පේනවා අර object එකේ. ඉතින් අපි රැවටෙනවා. හරියට වතුරේ image එක පේනවා වගේ, just like this image in water. So we are misled by the different densities of the air layers due to the heat. This is known as the mirage. මේකට මිරිඟුව කියලා කියනවා. මේ විදිහට තමයි රත් වෙච්ච surface එකකින් වතුර වගේ reflect වෙනවා පේන්නේ. Actually, the thing behind that main thing is total internal reflection. Okay, so that's application of this refraction. ලොකු පාඩමක්, ලොකු definition දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔයාලට පාඩම් කරන්න දෙයක් නැහැ. මම definition එක පාඩම් කරලා දෙනවා මං ගානේ. හරි? Okay, so that's the thing you have to know. So this is the occurrence of mirage. The next application, take down. පුතා මේක ඇඳ ගන්න හොඳයි. නමුත් දැන් අඳින්න යන්න එපා. මේක තනියම හිත අඳින්න ඕන. කලබල වුණොත් පැටලෙනවා. දැක්කනේ? මට මේක මාර වුමනාව ඔයාලට ඉක්මනට කියලා දෙන්න. I am struggling with the time as well. කාලයත් එක්කත් ෆයිට් කරන නිසා. මේක නිවාඩුව හිත මේක අඳින්න. දැනට print screen කරන්න. Okay, next application.
The occurrence of rainbow. Occurrence of rainbow. දේ දුන්න ඇතිවීම. Third one, වතුර වීදුරුවකට දාපු පෑනක් කැඩිලා වගේ පේන එක නැත්නම් බීකර් එකට දාපු පෑනක් කැඩිලා වගේ පේන එක. Okay, take down that. A pencil put into a beaker of water or glass of water appeared to be broken. කැඩිලා වගේ පේනවා. Appeared to be broken. එහෙම නිකන් වෙන් වෙලා වගේ පේන. Appeared to be broken. Another example we have to learn. Draw this diagram later. So this is important. Bottom of a water reservoir. Bottom of a water reservoir or glass of water appeared to be elevated. Apparent elevation. Appeared to be elevated. එසවිලා පේනවා. අපි කාසියක් දාලා බලමු. Let's put a coin to the bottom. So this is the coin. Water level. Okay, so no matter, you can take a glass cube for that. The light ray that moves perpendicular to the surface that goes through the normal, it never refracts. But the light ray from this bottom, that means from the coin with an angle to the surface, okay, how it refracts. මෙයා refract වෙන්නේ from dense to rare. From dense to rare. How it gets refracted. How it gets refracted away from the normal. Okay. Here's the angle of incidence, angle of refraction. So that's more than the angle of incidence. So it refracts like this. So this is where you observe it. Okay? You see that coin is raised up to this position. මේ පතුලත් එක්ක මෙයා ඉසවිලා වගේ පේනවා. It is appeared to be raised. Okay.
The real depth මේ තමයි පුතා වතුරේ තියෙන නියම ගැඹුර. Real depth. හැබැයි ආලෝකය ගැන අවබෝධයක් නැති අපි කියන්නේ කවුද? අඥානය. මෝඩ මිනිස්සෙක්, දැනුම නැති පොඩි එකෙක්. එයා හිතන්නේ මෙච්චරයි ගැඹුර. So this is known as apparent depth. So here's the real depth. This is the apparent depth. ලිඳ බලපුවාම එච්චර වතුර නෑ වගේ. ගඟේ වතුර එච්චර නෑ වගේ. Because of this refraction. දැන් මොකද කරන්නේ? මට iPhone එකක් අරන් දුන්නේ නැත්නම් පයින්නවා ලිඳට. හරි? ගෑනු ළමෙක් එහෙම හැංගීමක් කරගෙන පෙන්නත් කමක් නැහැ මැරෙන්නේ නැහනේ. මෙච්චරන ගැඹුර ලිඳේ ඔන්න ඔහෙ පයින්නවා. වතුරනේ රිදෙන්නෙත් නැහනේ. පුතේ පැන්නම් පස්සේ තමයි දැනගන්නේ දෙයියනේ මේ මම මොකද්ද දැකලා තියෙන්නේ? මම වගේ දෙගුණයක් විතර ගැඹුරට වතුර තියෙනවානේ කියලා. ඊට පස්සේ කෑ ගන්නවා iPhone එපා මාව බේරගනින් කියලා කෑ ගන්නවා. So that's the phenomena due to the refraction of light. We call that the real depth and apparent. So this is called apparent elevation. Apparent elevation. පතුල ඉස්සවිලා පේන එක. මේකට ඉක්වේෂන් එකකුත් තියෙනවා. ඉක්වේෂන් එක මම හිතන්නේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ දැන්. පුතා මට හිතෙනවා ඔප්ටික්ස් කොටස තව පැයක් කරලා මේ අවසන් කරන්න. හරි? ඒ කියන්නේ මේකේ lenses කොටස ඒක තියාගෙන ඉඳලා බෑ මේ අපි ඒක ඉවර කරන්න ඕනේ. lens ray diagrams ටිකක් තියෙනවා. අපි mirror එක ඇඳලා as we learned the mirror and reflection by curved mirrors, we have to learn the refraction by lenses. A nice method. So it can be easily compared with the mirrors and kept in your mind. මම නම් ලිඳට පැන්නොත් වතුර තියෙන එකකට පනින්නේ නැත්නම් ගැඹුර අඩු නම් එන එකට ගිල්ල නෙමෙයි මැරෙන්නේ එකත් ඇත්ත. හරි? ලිං වලට බහැලා තියෙනවද? බහැපු මිනිස්සෙක් තමයි දන්නේ ඒකේ තත්ත්වය. කඹයක් අල්ලගෙන බෑලා ලේසි වගේ හිතෙන්නේ. යටට යන්න යන්න තව තියෙනවා. හරි? අන්තිම කොටස බහිනව නෙමෙයි. ලණුවත් ඇදගෙන ලිඳට වැටෙන එක වෙන්නේ අන්තිම කොටස. හරි? මේ පුතෙක් ඒකට මේ ප්‍රස්තාව පිරුලක් හදලා according to the Priyadarshana method it's ලිඳ and කෙල්ල with iPhone method. කොල්ලගේ ලකුණු බලමුකෝ අපි කයිය ගහ ඉඳලා. Okay, so that's the all phenomena we have to know associated with the refraction of light. Okay, now take down the topic critical angle and the total internal reflection. Critical angle and the total internal reflection. We have 7 minutes. Interval එකට විනාඩි 7ක් තියෙනවා. පුතාලා මට ඔයගොල්ලන්ගේ first name second name type කරන්න for the attendance. පුතා උදේ
අපි ක්ලාස් එක කළේ උදේ 4:00ට ඒ වෙලාවේ ඉඳන්ම මැෂින් එක මම ෂට් ඩවුන් කළේ නැහැ වැඩ ගොඩක් කළා. ඉතින් මේ සිස්ටම් අප්ඩේට් උත් ඇවිල්ලා ඒකයි අර මැෂින් එක ඉර වෙලා තිබ්බේ. sorry for that. එතනත් විනාඩි 5ක් විතර ලේට් වුණා. ඔයාලා නම් ටික ටයිප් කරනකම් මම තියරි එක පැහැදිලි කරන්න පටන් ගන්න. Okay, critical angle. Okay, you can see the board. නිකන් අමුතු දෙයක් වෙන්න යනවා වගේ එකක් දැනෙනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. So this happens when a light ray travels from not rare medium to dense medium. This happens when a light ray travels from dense medium to a rare medium. පුතේ මේ dense medium එකේ ඉඳලා rare medium එකට යද්දී මේ වෙලේ වෙන්නේ. Look at this. This is the incident ray, and we make a normal at the point of incidence. Now this becomes the angle of incidence. Okay, so this is dense. May I make a dense? Okay, so this is rare, dense medium and rare medium. So now what happens? This refracts away from the normal. So as a result of that, so we can see the angle of refraction is greater than the I. Angle of incidence is greater than, sorry, angle of refraction is greater than the I. So we can write, we can mention that here, R is greater than the I. I think that's clear. So what we do, we increase the angle of incidence. අපි තමයි angle incidence වැඩි කරනවා. එයාට වෙනම වැඩි වෙන්න බෑනේ. මෙයා මේ වැඩි වෙනකොට අනිත් එක නම් මොකද වෙන්නේ? පාත් වෙනවා. හරි? මගේ අත් දෙක හරියට පේන්නේ නේ. මෙහෙම මේ පැත්ත වැඩි කරද්දී අනිත් පැත්ත proportionate to that it decreases. මෙයා වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. So when increasing the angle of incidence, the angle of refraction also increases, proportionate to that. So what's that proportion? Sin I upon sin R is a constant. Sin ratio එකේ constant එක වතාවක් වැඩි වෙනවා. So that's the proportion. Okay. දෙවෙනි අවස්ථාව ටිකක් වැඩි කරලා අඳින්න. Look at this. I increase this angle of incidence like this. In the dense medium, so this is angle of incidence 1, this is 2. This is refraction 1, angle of refraction 1. Now look at this. මෙයා චුට්ටක් වැඩි වෙනකොට rare medium එකේ ගොඩක් වැඩි වෙනවා. එයා හුඟක් වැඩි වෙනවා. Okay. So that's greater than that in dense medium. So this is angle of refraction R2. There's an instance, පුතේ මේ බලන්න. ඔන්න වැඩි. ඔන්න වැඩි. At a certain level of the angle of incidence, එක්තරා angle of incidence අවස්ථාවකදී we can observe the angle of refraction becomes a right angle on 90 degrees.
එයා අතුරු මුහුණත intersurface එක දිගේ යන්න පටන් ගන්නවා. So this light ray, it starts to go through the intersurface. In this time, the angle of refraction equals to 90 degrees. ඒක නෙමෙයි අපිට අවශ්‍ය. ඒ වෙලාවේ තියෙන angle of incidence. So angle of incidence in this time is special. We call that the critical angle. කාටද පුතේ එනම් මේ critical angle එක කිව්වේ? Refraction the angle of refraction the answer ගන්නවද? නෑ. When the angle of refraction becomes 90 degrees, the angle of incidence is said to be the critical angle. පැහැදිලිද? English වලින් හරි ලේසි කතාව. සරලව කියනවා නම් angle of refraction අංශක 90ක් වෙන වෙලාවේ තියෙන angle of incident විශේෂයි. හරි? එයාට නමක් කියනවා. So we call that the critical angle. So that's the critical angle. පැහැදිලිද? හරි? මේක definition එක එනවා මෙහෙම. So what is the critical angle? Critical angle is what? Critical angle is the angle of incidence. සරලයි. ඔච්චරයි. ඇද්දට ඔලිවහම. හරි. හැමෝම තනියම practice කරන්න. Critical angle is the angle of incidence. හරිද? කිව්වනේ ඔක්කොම. Critical angle is the angle of incidence. දැන් condition කියමු. මොන වෙලාවේද? Critical angle is the angle of incidence where the angle of refraction is right angle or 90 degrees. I am mulletin. Critical angle is the angle of incidence where the angle of refraction is 90 degrees. At the Binut මාත් එක්ක කියමු. So what's the critical angle? Critical angle is the angle incidence Yes. where the angle of refraction is 90 degrees. equals to 90 degrees. So angle of refraction becomes 90 degrees. දැන් පුතේ දැන් මේක ඔළුවේ තියෙනවා. කියන්න ගියාම අමුතු එකක් වෙනවා. හරි? නිකන් බයක් එනවා මට කියවෙයිද? කියන්න ගියාම කියන එක නෙමෙයි අරමුණු වෙන්නේ මොකද්ද? වෙන්නේ ඒවා. ඒ වගකීද දන්නෙත් නෑ. ජාත්‍යන්තරයට නොහොඬ වීද දන්නෙත් නෑ. මේවා රෙකෝඩුත් වෙනවා. පුදුම දේවල් වෙන්නේ. ඕව තමයි ඔළුවට එන්නේ. ඒතකොට මේක කියන්න බැහැ වෙනවා. හරි සරලයි. critical angle කියන්නේ R90ක් වෙලාවේ තියෙන I. R90ක් වෙලාවේ තියෙන I. I කිව්වට ඒකේ අර වචන දෙක එන්නේ නැහැ ඔළුවට. ඒක ප්‍රැක්ටිස් කරලා නැහැ. අනභ්‍යාසයේ තියෙන්නේ අභ්‍යාසයනේ. නිතර මෙනෙහි කරලා නැහැ. නිතර මෙයාව ආශ්‍රය කරලා නැහැ. මේ වචනත් එක්ක ඇඳුනුම්කමක් නැහැ. මට තව විනාඩි 5ක් දෙන්න හරි. So critical angle is the angle of incidence where the angle of refraction becomes 90 degrees. තව පොඩි කෑලි දෙකක් එකතු කරන්න ඕනේ. මේක වෙන්නේ පුතේ මොනවා වෙනකොටද? ලයිට් රේ එකක් කොහින්නම් කොහාට යනකොටද? Yes, when it travels from dense medium to a rare medium. Okay, so that conditions දෙක දාලා තමයි අපි critical angle ලියන්නේ එහෙනම්. When a light ray travels from dense medium to a rare medium, comma, critical angle is the angle of incidence where the angle of refraction becomes 90. මේ අංශක 90ක් වෙන වෙලාවේ මෙතන තියෙන ඇන්ගල් එක. ඒක මීඩියම් එකෙන් මීඩියට නියත අගයක්. ඒ ලෙවල් එක දශමිකෙන් හරි පැන්නොත් මොකද වෙන්නේ පුතා? මෙතනින් අපි ඉන්ටර්වල් එක ගන්නවා. Look at this. පේනව නේද? වැඩි පේනවා.
වැඩි පේනවා. Now we increase the angle of incidence. What angle of incidence කියන පොඩ්ඩක් කියන්න? Yes, angle of incidence greater than. Now angle of incidence greater than what? Critical angle. ඔන්න critical angle එකට වඩා වැඩි කළා. Now what happens? This light ray මෙයා චුට්ටක් වැඩි වෙන්නේ නැහැ දැන්. මෙයාට චුට්ටක් වැඩි කළොත් මෙයා චුට්ටක් නෙමෙයි එන්නේ. It reflect as the angle of incidence equals angle of refraction. I equals R. Reflection loss වලට අනුව වෙනවා. මේක පුතේ එසේ මෙසේ reflection එකක් නෙමෙයි. හරි? මෙයා සාමාන්‍ය reflection එකක් නෙමෙයි. This is not a typical reflection. Look at this. මේ බලන්න. මතකද? light ray එකක් dense to rare refract වෙන්න කලින් 95ක් refract වෙනවා. 5% විතර පුතේ මොකද උනේ? reflect වුණා. 5% reflect වුණා. මතකද වතුර වලකට ටෝච් එකක් ගහපු කතාව මම කිව්වා. Here also same. 5% reflect, 95% refract. Here that goes through the intersurface. මේ පැත්තෙන් 90 හැබැයි මේ පැත්තේ පුතේ 105 එහෙමම reflect වෙනවා. ඒක එහෙමම තිබ්බා. Now this 95% මේ 95ත් මේ 105ට එකතු වෙනවා. දැන් සම්පූර්ණයෙන්ම energy loss එකක් නැතුව total light ray light 100% gets reflected. 100% of light gets reflected in this case. කොහාටවත් energy loss වුණාද? එළියට ගියාද? නැහැ. ඒකින්ද ඇමරිකාවේ ඉඳන් හරි fiber optics ආලෝක කිරණයක් එවුවොත් total internal reflection වෙවි එයා ලංකාවට එනවා energy loss නැතුව. ආලෝකය යවන්න පුළුවන් එච්චර ඈතට total internal reflection use කරලා without energy loss. Okay, so that's the action of fiber optics. So this instance is known as total internal reflection. මෙයාට total කියන්නේ පුතේ 100% reflect වෙන නිසා therefore it is known as what? Total internal reflection. When it happens, එයා කොහොමද වෙන්නේ? When the angle of incidence is greater than C. එහෙනම් මට තේරෙනවා දැන් කට්ටිය බලාගෙන ඉන්නවා නිකන් මාව නිකන් ලුණු මිරිසකට ගන්න වගේ. හරි? හරි. එහෙනම් පුතේ මේ ටික අපි ලියන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ. හරි? කටපාඩම් කරනවා. හරිද මම? එහෙනම් දැන් ඔක්කොම ලීව් වෙන්න. හරි. එහෙනම් තෙරුවන් සරණයි. තව අපි ක්ලාස් එක පටන් ගන්නවා 9:37ට විතර. හරි? යන්